උදා 2021 නව වසර සුබම සුබ සාමය සතුට පෙරි නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුබුරුදු විදියට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා පසින්දු ටිරන්ත YouTube channel එකට සහ Aquamas online academy එකට. ඉතින් අපේ මේ 2021 තෑගි මල්ලේ අපි ඔයගලන්ට ලබා දෙන තෑගි මල්ලේ තව එක තෑග්ගක් තමයි මේ විදිහට දිගහැරෙන්නේ. ඉතින් මේ වීඩියෝ ටියුටෝරියල් එකේ මම ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ Microsoft Excel කියන software එක තුලින් අපිට අපේ ජීවිතයට ඉතාම වැදගත්ම වෙන දෙයක් පිළිබඳව ඒකට පිළිතුරක් හොයන විදිහ තමයි මම මේ වීඩියෝ එකේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේ ගැන පොඩි හැඳින්වීමක් කරන්න මෙන්න මේ විදිහට. අපි හැමෝම දන්නවා අපි වාහන වලට ලීසින් දානවා. එහෙම නැත්නම් ෆිනෑන්ස් කියලා අපි හඳුන්වනවා. ඒකට මේ වගේ ෆිනෑන්ස් එකක් දාගන්න, ලීසින් එකක් දාගන්න ගියපුවම ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නයක් තමයි අපි මාසෙකට කොච්චරක් ගෙවන්න වෙයිද? එහෙම නැත්නම් අපි ලක්ෂ 10කට වගේ ෆිනෑන්ස් එකක් දැම්මොත් අපි ගෙවල ඉවරෙද්දි කීයක් මේකට සම්පූර්ණ මුදල විදියට ගෙවලා තියෙද? ඒ කියන්නේ පොලිය කීයක් ගෙවලා තියෙද? මොන වගේ පොදු ගැටලු ටිකක් තියෙනවා අපි හැමෝටම. ඉතින් අපි මොකද කරන්නේ? ෆිනෑන්ස් කම්පැනිස් ටිකේ නම්බර්ස් ටික අරගෙන හැම එකටම කෝල් කරලා අහනවා. මාස 24කට ගෙවුවොත් අපිට කොච්චරක් ගෙවන්න වෙයිද? අවුරුදු 3කට ගෙවුවොත් අපිට කොච්චරක් වෙයිද? අවුරුදු 5කට දාගත්තොත්, අවුරුදු 7කට දාගත්තොත් කොච්චරක් වෙයිද? ඔය වගේ එක එක ගැලපීම් කරන්න අපි උත්සාහ කරනවා. මේ හැම එකම කරන්නේ අපි එක දෙයක් බලාපොරොත්තු වෙන්නේ තමයි අපේ බජට් එක හදාගන්න. නේද? අපේ මාසේ පඩියකින් අපිට එනවනම් යම්කිසි ඉන්කම් එකක් ආදායමක්, ඒ ආදායමත් එක්ක අපි මේක බැලන්ස් කරගන්න තමයි මේ හැමදේම කරන්නේ නේ. කියන්නේ අපේ මාසික ආදායම මෙච්චර ලොකු නැත්නම් නමුත් අපිට වාහනයක් කියන සිහිනෙත් අපේ තියෙනවා නම් වාහනයක් ගන්න අපි ෆිනෑන්ස් එකක් කොහොම හරි දාලා අපේ බජට් එකට ගැලපෙන්න අපි හදා ගන්න බලනවා. ඉතින් ඕක තමයි ඔය ෆිනෑන්ස් කම්පැනිස් වලට අපි කතා කරලා හැමතිස්සෙම අහන්නේ. හරිද? ඉතින් මම මේ අද කියලා දෙන්න යන දේ මේ Excel කියන software එකකින් අපිට පුළුවන් අපි ෆිනෑන්ස් දාන්න යන්නේ කොච්චරක්ද? ඒකට අපි කොච්චරක් ගෙවන්න ඕනේද? පොලිය විදිහට අපි කීයක් ගෙවනවද? මාස 24කට ගෙවනවා නම් 36කට ගෙවනවා නම් මාස 60කට ගෙවනවා නම් මේ ඕනම විදිහකට ෆිනෑන්ස් එකක් දමා ගැනීමේදී අපි ගෙවිය යුතු මුදල, ගෙවිය යුතු පොලිය මේ කියන හැමතේම අපිටම ගණනය කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ වැඩේ කොහොමද කරන්නේ කියලා. ඇත්තටම මේක ඉතාම සරලයි. මේක ඉගෙන ගත්තට පස්සේ මම කලින් කිව්ව විදිහට බය වෙන්න කාරණාවක් නැහැ. ඔයා ෆිනෑන්ස් එක දාන්නේ කීයටද? ලක්ෂ 10කට නම් ලක්ෂ 10 දාලා වඩ ගණනය කිරීම කරන්න පුළුවන්. මම කොච්චරක් මාසෙට ගෙවන්න ඕනද? කොච්චරක් පොලිය විදිහට ගෙවන්න වෙයිද කියලා. හරි. අපි දැන් බලමු මේ වැඩේ කොහොමද කරන්නේ කියලා. මේකට විශේෂයෙන්ම අපි යොදාගන්නේ MS Excel වලින් අපිට ලබා දීලා තියෙන ෆෝමියුලාස්. ඔයගොල්ලන් දන්නවා මේ ෆෝමියුලා එකක් කියලා කියන්නේ සමීකරණයක්ම තමයි. සමීකරණ වර්ගයක්ම තමයි. මේ ෆෝමියුලාස් කියලා කියන්නේ MS Excel වලින් අපිට හදලා දීලා තියෙන ෆෝමියුලාස්. හරිද? හරියට නිකන් මේක මැෂින් එකක් වගේ. මේ මැෂින් එකට අපි අමුද්‍රව්‍ය ටික දැම්මම අපිට අවුට්පුට් එක නැත්නම් මේ ප්‍රතිදානය අපිට ලබා ගන්න පුළුවන් නිවැරදි විදිහට. අපේ පිළිතුර ලබා ගන්න පුළුවන්. හරිද? මේ සමීකරණයට අදාළ දත්ත ටික අපි ඇතුළත් කරාට පස්සේ එයා නිරායාසයෙන්ම අපිට පිළිතුර ලබා දෙනවා. ඉතින් ඒ වගේ විශේෂ වූ මේ ෆයිනෑන්ෂියල් පැත්තට නැත්නම් මේ ගිණුම් කරන පැත්තට නැඹුරු වුණු ෆෝමියුලාස් ටිකක් තමයි මම මෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේදී පොඩි ෆෝමැට් එකක් හදාගෙන තියෙනවා. ඒකේ තියෙනවා මුලින්ම amount borrowed කියලා. amount borrowed කියලා කියන්නේ ෆිනෑන්ස් එක ඔයා කොච්චරකට දානවද? මම මෙතනට දෙනවා ලක්ෂ 10ක්. උදේ ලක්ෂ 10ක් දෙනවා. ඊළඟට අහනවා පීරියඩ් එක. කොච්චර කාලෙකින්ද ඔයාට මේක ගෙවන්න ඕනේ? මම උදාහරණයක් විදිහට මාස 36ක් ගන්නවා. අවුරුදු වලින් දෙන්න එපා මේක. ඔයා මාස වලින් තමයි දෙන්න ඕනේ. මාස 36ක් විදිහට දෙන්න. ඒ කියන්නේ අවුරුදු 3ක්. ඊළඟට රේට් එක. රේට් එක කියලා කියන්නේ පොලිය අනුපාතය. අපි තුමු 10ක් කියලා. මම දෙනවා 0.1 විදිහට දෙන්නේ මම. හරි. 100 ගානක් විදිහට නෙමෙයි දෙන්නේ මම දශම ගානක් විදිහට දෙන්නේ. 0.1 විදිහට දෙනවා. දීලා ඉවර වෙලා මේක මේ විදිහට දාලා බෑ. මේක අපි පීරියඩ් එක දුන්නේ මාස වලින් නම් අපි මේකත් මාසෙකට හරියන විදිහට බෙදන්න ඕනේ. එහෙනම් අපි 12න් බෙදන්න ඕනේ. 110 අපි 12න් බෙදන්න ඕනේ. හරි.
මේක සමීකරණයක් විදිහට තමයි හදාගන්න ඕනේ අපි සමාන ලකුණ ගහලා 0.1 බෙදීම 12 0.1 කියලා කියන්නේ 110ම තමයි හරි ඔන්න මාසෙකට පොලි අනුපාතය ආවා දැන් අපි පේමන්ට් එක හොයාගන්න ඕනේ. ඒ කියන්නේ අපි මාසෙකට කොච්චරක් ගෙවන්න ඕනද කියලා. අපිට මේ තියෙන තොරතුරු තුන හොඳටම ඇති. මාසෙකට අපි කොච්චරක් ගෙවන්න ඕනද කියලා. මේ පේමන්ට් කියන එකට අපි ෆෝමියුලා එකක් යොදා ගන්නවා. ඒ තමයි සමාන ලකුණ ගාලා PMT කියන ෆෝමියුලා එක. PMT. බලන්න එක විස්තරය තියෙනවා calculates the payment for a loan based on constant payment and a constant interest rate. මේකද කියන්නේ නිශ්චිත පොලි අනුපාතයකට අපි නිශ්චිතව මාසිකව ගෙවිය යුතු මුදලක් ගණනය කිරීමට තමයි අපි මේ PMT කියන සමීකරණය යොදා ගන්නේ. දැන් කවුරුත් දන්නවනේ ෆිනාන්ස් එකක් දැම්මාම ඒකේ අඩුවීමක් නැහැ. පළවෙනි මාසේ ගෙවපු ප්‍රමාණයම තමයි අවසාන මාසෙත් ගෙවන්න ඕනේ. රුපියල් 20000ක් නම් හැම මාසෙම 20000 ගෙවාගෙන යන්න ඕනේ. හරිද? PMT කියන ෆෝමියුලා එක අරගෙන ඩබල් ක්ලික් කරලා ඒ රේට් එක ඉස්සෙල්ලාම ආනවා. රේට් එක කියලා කියන්නේ මෙන්න රේට් එක තියෙනවා. මම ක්ලික් කරනවා. ඊට පස්සේ කමාවක් දාලා ඊළඟ කොටසට එනවා. n per කියලා කියන්නේ මේක කොච්චර කාලයක් අපි ගෙවනවද? මාස 36ක්. මේක ක්ලික් කරා ඊට පස්සේ නැවත කමාවක් දාලා PV කියලා කියන්නේ present value. present value කියලා කියන්නේ අපිට දැනට හම්බෙන ණය මුදල. කියන්නේ අපි දාන ෆිනෑන්ස් එකේ ප්‍රමාණය. කීයද? ලක්ෂ 10ක්. හරි. ඊළඟට වරහන් ඇතුලේ තියෙනවා FV කියලා. ඒ කියන්නේ future value කියලා. කියන්නේ ඒක අපිට මෙතනට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ PMT ගණනය කරන්න. ඒ හන්ද මම මේක අතාරිනවා. තව කමාවක් දානවා. කමාව දාලා type එක ඒගොල්ලන් අපෙන් අහනවා 0.2 කියලා. අපි සාමාන්‍යයෙන් මේකට කියන්නේ end of the period කියන එක තමයි දෙන්නේ. ඒ කියන්නේ අපි මාසේ අන්තිමයටනේ සාමාන්‍ය ෆිනෑන්ස් එකක් ගෙවන්නේ. එම කියලා හිතලා අපි end of the period කියන එක දානවා. හරි. ඩබල් ක්ලික් කරලා මේකේ වරහන වහන්න ඕනේ. හරි. මේදී මම පොඩි දෙයක් කියන්නම් මේ Excel වලදී අපි කරගන්න ඕනේ පොඩි ට්‍රික් එකක්. ඒ තමයි මේ present value එක අපි සාමාන්‍යයෙන් දෙන්න ඕනේ ඍණ අගයක් විදියට. මොකද ඒක ණයක්නේ නේද? අපිට ඒක වත්කමක් විදියට ගන්නවා. අපි ඒක ගෙවන්න ඕන දෙයක්නේ. කියන්නේ අපිට සල්ලි හම්බුණා කියලා අපිට ඒක තියාගෙන ඉන්න බෑ. අපි ඒක ගෙවන්න ඕන. අපිට වගකීමක්නේ. වගකීමක් නිසා අපි ඍණ විදියට දාන්න මේක. ඒකත් මතක තියාගන්න. හරි. ඔය විදියට සමීකරණ හදලා කීබෝඩ් එකේ එන්ටර් කරන්න. 32267ක් අපි ගෙවන්න ඕනේ. මාසෙකට මාස 36ක් තිබුණොත් 32267ක් අපි එක මාසයකට ගෙවන්න ඕනේ. අපේ ඉන්ස්ටෝල්මන්ට් එක විදියට monthly installment එක විදියට. හරි. ඔන්න ඔය විදියට තමයි අපි සරලව ගණනය කිරීමක් කරගන්නේ. අපි ෆිනෑන්ස් එකක් දැම්මොත් මෙන්න මෙච්චර ගානකට මෙච්චර මාස ගානකට මෙන්න මේ කියන රේට් එකෙන් අපි කොච්චරක් ගෙවන්න ඕනද කියන දේ අපිට ඔය විදියට හදාගන්න පුළුවන්. හරි. දැන් මම යන්නේ අපි මේක අපිට නිර්මාණය කරන්න පුළුවන් ටිකක් දිග ඇරලා. මාසෙන් මාසේ පොලිය කොච්චරක් අඩු වෙනවද ගාන කොච්චරක් අඩු වෙනවද මේ කියන එක ලොකු විස්තරයක් එක්ක අපිට ගන්න පුළුවන්. මේකට අපි ලස්සන වචනයක් කියනවා loan amortization කියලා. loan amortization schedule. අනේ loan amortization schedule එක තමයි දැන් මම හදාගන්න යන්නේ. ඒකට තමයි මේ පහළ වගුව අරගෙන තියෙන්නේ beginning balance. beginning balance එක වෙන්නේ කීයක්ද?
ලක්ෂ 10ක්. පේමන්ට් එක වෙන්නේ සමාන ලකුණ ගාලා මේක තමයි පේමන්ට් එක. ක්ලික් කරලා එන්ටර් කරා. ඉන්ටරස්ට් එක. ඉන්ටරස්ට් එක අපි කොහොමද සාමාන්‍යයෙන් හොයන්නේ? ගෙවන්න ඕනේ පොලිය සමාන ලකුණ ගාලා මේ බැලන්ස් එකකින් වැඩි කරන්න ඕනේ රේට් එක. එතකොට අපිට මාසෙකට ගෙවන්න ඕනේ පොලිය එනවා. මොක තමයි පොලිය. හරි. ඊට පස්සේ ප්‍රින්සිපල් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මාසිකව දැන් ගෙවාගෙන යද්දී අපි පොලියත් එක්ක එකතු කරලානේ ගෙවන්නේ නේද? එතකොට පොලිය ඇරුණාම අපේ මේ ණය මුදලෙන් අපි ගෙවන කොටස තමයි ප්‍රින්සිපල් කියලා කියන්නේ. ඒක අපිට මේ විදිහට ගන්න පුළුවන් සමාන ලකුණ ගාලා පේමන්ට් එකෙන් අඩු කරනවා ඉන්ට්‍රස්ට් එක. එතකොට මෙන්න මේ ගාන තමයි ප්‍රින්සිපල් එක විදිහට හැදෙන්නේ. එන්ඩින් බැලන්ස් එක වෙන්නේ බිගිනින් බැලන්ස් එකෙන් අඩු වෙන්න ඕනේ ප්‍රින්සිපල් එක. මොකද දැන් අපි ලක්ෂ 10ක් කරගෙන අපි ඒක 20000 ගානේ ගෙවාගෙන යනවා නම් ඒ 20000 ඇතුලේ තියෙනවානේ පොලිය සහ ප්‍රින්සිපල් කියන දෙකම නේද? ප්‍රාග්ධනයේ මේ දෙකම තියෙනවා, කැපිටල් එකයි දෙකම තියෙනවා එකතු වෙලා. ඒකට අපි පොලිය ගෙවුවා කියලා අපේ ලක්ෂ 10න් මේ පොලිය අඩු කරන්න යන්නේ කවුද? පොලිය කියලා කියන්නේ අපි ඒගොල්ලන්ට ගෙවන දෙයක්. ඒක අපේ ණය මුදලින් කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි මේ එන්ඩින් බැලන්ස් එක මේ මාසේ මේ ප්‍රමාණය ගෙවලා ඉවරනාට පස්සේ අපිට ඉතුරු වෙන මුදල තමයි මේ එන්ඩින් බැලන්ස් කියලා කියන්නේ. ඒතකොට මේක ඊළඟ මාසේ බිගිනින් බැලන්ස් එක බවට පත් වෙන්න ඕනේ. හරිද? ඒ හින්දා තමයි අපි මේ බිගිනින් බැලන්ස් එකෙන් ප්‍රින්සිපල් එක අඩු කරලා මෙතනට එන්ඩින් බැලන්ස් එක ගන්න. ඊට පස්සේ මම මේකේ දෙවනි මන්ත් එකේ දෙවනි මාසේ බිගිනින් බැලන්ස් එක ගන්නවා. සමාන ලකුණ ගාලා මේක තමයි ඊළඟ මාසේ කලින් මාසේ එන්ඩින් බැලන්ස් එක තමයි මේ මාසේ බිගිනින් බැලන්ස් එක වෙන්නේ. පේමන්ට් එක. දැන් පේමන්ට් එක එකමයි නේද? වෙනස් වෙනවද? ෆිනන්ස් වල නැහැ. පේමන්ට් එක එකමයි. එහෙනම් අපිට මේක පල්ලෙහාට ගන්න පුළුවන්. හරි. සමාන ලකුණ ගාලා එතන ගන්න පුළුවන්. ඔයාලට හිතෙන්න පුළුවන් අපිට මේක පල්ලෙහාට ඩ්‍රැග් කරගෙන යන්න පුළුවන් නේද කියලා. බලමු. පල්ලෙහාට ඩ්‍රැග් කරගෙන යනද මොකක්ද වෙන ප්‍රශ්නේ? මේ වගේ ප්‍රශ්නයක් වෙනවා. මේකට හේතුව තමයි මම ක්ලාස් වලත් කියලා දෙනවා මේක relative reference සහ absolute reference. එහෙනම් අපි මේක absolute කරගන්න ඕනේ. මේ C4 කියන අගය absolute කරගත්තොත් වැඩේ හරි. මෙතනින් highlight කරලා formula ආයකට මෙතෙන්ට ඇවිල්ලා මම මේක highlight කරලා F4 button එක ගන්නවා. ඒක මේක absolute නෝ. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. එතකොට පල්ලෙහාට drag කරගෙන යන්න පුළුවන් මේක මාස 36 දක්වාම කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉන්ටරස්ට් එක සමාන ලකුණ beginning balance එකට rate එක කොහොමද වෙන්න ඕනේ? මේකත් මට පහලට ඇදගෙන යන්න පුළුවන්ද? බෑ. මේකත් අර relative reference absolute reference කියන කතාව මෙතෙන්ටත් එනවා. එහෙනම් මම කරන්නේ මේකේ rate කියන එක rate එක මම highlight කරලා absolute කරගන්න. එතකොට rate එක වෙනස් වෙන්නේ නැහැ. එතනම තමයි ඒ cell එකම තමයි ඒක වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට principal payment එක අපි වරන්නේ කලින් විදියටම තමයි payment එකෙන් අඩු කරනවා interest එක. හරි. ending balance එක ගන්න අපි කලින් විදියටම තමයි beginning balance එකෙන් අඩු කරනවා principal එක. හරි. ඊට පස්සේ කරන්න ඕන මේක දැන් දිගටම හදාගෙන යන්න අවශ්‍ය නැහැ. මේ විදියට කොම ටික highlight කරලා පල්ලෙහාට drag කරගෙන යන්න. මේ විදියට වෙනකම් ඉන්න. මේ amortization schedule එක ඔයාලට හරියන්නමද කියලා හරියටම හරියද කියලා බලා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේකේ අන්තිමේට බිඳුව වෙන්න ඕනේ. ඒ කියන්නේ මාස 36 වෙද්දී බැලන්ස් එක බිඳුව වෙන්න ඕනේ. බිඳුව වුණොත් මේක හරියටම හරි. මොකද අපි මාස 36 වෙද්දී මේක ගෙවලා ඉවර වෙද්දී අපේ ණය ප්‍රමාණය අඩු වෙන්න එපේ. ණය ප්‍රමාණය බිඳුව වුණා කියලා කියන්නේ අපේ මේ amortization schedule එක හරියටම හරි. තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපිට පුළුවන් මේ principal payment එක. principal එක
අපි ගත්ත ණය මුදලට සමානයිද කියලා බලන්න පුළුවන්. සමාන ලකුණ දාලා සම් දාලා මේ කොම ටික highlight කරලා දෙන්න. හරි. තියෙන ලක්ෂ 10ට මේක සමාන වෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔයා ඉන්ට්‍රස්ට් එක විදියට කීයක් මේගොල්ලන්ට පේ කරලා තියෙනවද කියලා. ෆිනෑන්ස් කම්පැනි එකට ඔයා මේ ලක්ෂ 10ක් නම් ගත්තා ලක්ෂ 10ට කීයක් ඉන්ට්‍රස්ට් විදියට මේ මාස 36ට පස්සේ ඔයා ගෙවලා තියෙනවද කියලා. एक लक्ष 61,618.74ක් ඔයා ගෙවලා තියෙනවා. හරි. ඒකට මුළු මුදල ඔයා ගෙවලා තියෙන්න ඕනේ මේ දෙකේ එකතුව නේද? බලමු මෙතෙන්ට අරගෙන ලක්ෂ 61,618.74ක් විතර මේ දෙකේ එකතුව තින්ට ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි loan amortization schedule එකක් හදාගන්නේ. මේක මේ loan amortization schedule කියලා කිව්වට subject එකේ අපි යොදා ගන්න වචනේ ඕක. ඉතින් සරල ජීවිතයට ඕගලන්ට උනත් මෙන්න මේ කොටස භාවිතා කරන්න පුළුවන්. ඕගොල්ලන් finance එකක් එහෙම දාන්න යනවා නම් ඔයාලා මාසෙකට කොච්චරක් ගෙවන්න වෙයිද? interest rate එක හරියට හොයාගෙන කොච්චර මාස ගානකට ගෙවනවද කියන එක බලලා ඔයාලට පුළුවන් මේක නිර්මාණය කරගන්න. මේ වගේ ෂෙඩියුල් එකක් හදාගන්න එකේ තවත් වැදගත්කමක් තියෙනවා. හිතන්න ඔයා ලක්ෂ 10ක් නෙමෙයි ලක්ෂ 5ක් ගන්නෙත් මාස 24කට නැත්නම් අවුරුදු 2කට. හරි. ඉන්ටරෙස්ට් රේට් එකත් වෙනස් කරනවා 15ක් කියලා අපි හිතමු. එතකොට 0.15 විදිහට මම වෙනස් කරනවා. බලන්න ඒ ටික වෙනස් කරපු ගමන්ම අපිට අනිත් ටිකත් වෙනස් වුණා. නමුත් මේක පල්ලයට ඇවිල්ලා බැලුවොත් උත්තරේ නම් වැරදි. මොකද හේතුව මම මුලින්ම මෙන්න මේ වැඩේ කරගත්තේ නැහැ. මෙතෙන්ට මම ලින්ක් එක දාගන්න. මෙතන මම ටයිප් කරලා ගත්තේ ලක්ෂ 10ක් විදිහට. මෙතන ලක්ෂ 5 ඉන්න එපා. නම් මෙතෙන්ට සමාන ලකුණ ගාලා මට පුළුවන් මේක ලින්ක් කරගන්න. හරි. ඒකට ප්‍රශ්නයක් නැහැ. බලන්න පල්ලයට ගිහිල්ලා 24 දී මේ තියෙන්නේ මාස 24 මේක බිඳුවක් බවට පත් වෙනවා. මෙතන 24යිනේ දුන්නේ. 24යිනේ දුන්නේ. හරි. හොඳ 24න් ඉවරලා ඊට පස්සේ පල්ලයට ඇද්දී ඒක ඍණ විදියට තමයි පෙන්නන්නේ. කොහොමත් ඒක කැල්කියුලේෂන් එක වෙන හන්දා ඉක්වේෂන් එකක් දුන්නානේ ඒක කැල්කියුලේට් වෙනවා අය. 24 දී බිඳුවක් බවට පත් වෙනවා. එහෙනම් උත්තරේ හරි. මේක අපි 36කට නම් ඕනේ 36 කියලාම දාමුකෝ. බලන්න. හරියට මෙතනින් බිඳුවක් බවට පත් වෙනවා. හරි. ඉතින් ඔන්න ඔය විදියට ඔයාට පුළුවන් ඕනම ලෝන් එකක් ඕනම ෆිනෑන්ස් එකක් මේ විදියට හදාගන්න. ලෝන් එක නැත්නම් ෆිනෑන්ස් එක ගන්න කොච්චර කාලයකටද කොච්චර ප්‍රමාණයක්ද මොකක්ද ඉන්ට්‍රස්ට් රේට් කියන එක හදාගෙන ඔයාලට පුළුවන් මේක නිවර්තිව ගණනය කිරීමක් කරගන්න. ඔයාලට මේවා හදාගත්ත ලීසින් කැල්කියුලේටර් එක ෂුවර්ම කරගන්න ඕන නම් ඒ කියන්නේ මම හැදුවේ හරිම විදිහට කියලා ෂුවර්ම කරගන්න ඕන නම් ඔයා Google එකට ඇවිල්ලා ලීසින් කැල්කියුලේටර් කියලා මේ විදිහට සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ ඔයාලට මේ විදිහට රිසල්ට් එකක් ගන්න පුළුවන්. උඩින්ම එන ලින්ක් එකට යන්න ඕනම බැංකුවක ඔයාලට දීලා තියෙනවා ලීස් කැල්කියුලේටර් එකක්. මම ගන්න DFCC බැංක් එකේ ලීස් කැල්කියුලේටර් එකට ගිහිල්ලා මම අන්තිමට දාගත්ත ගාන මෙතෙන්ට දානවා. ලක්ෂ 5යි. this period එක මම දැන් මේ 36ක් විදියට මාස රේට් එක දෙනවා 15ක් විදියට ඩවුන් පේමන්ට් එකක් මම දැම්මේ නැහැ එතෙන්ට. ඒක කැල්කියුලේට් කරනවා. හරියටම හරි 10332.66ක් විදියට තමයි මට අවසාන උත්තරයක් ආවේ.